සිල්දනට සුබ දැසනක් අවසාන නොනිමිතක පවතින ගැටලු වලදී අපි අන්තිම නැති අවසාන නොනිමිතක කළා අපි. එතකොට අවසාන සහ ආරම්භක නොනිමිතක පවතින අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා නිස්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශයක් පිළියෙල කරන්න. ඒ කියන්නේ සමානුපාතික නිස්පාදනත් බලන්න. එතකොට අවසාන නොනිමිතක පවතින අවස්ථාවලදී මේ විශේෂයක් අවශ්‍ය නැහැ. විශේෂ දෙයක් අවශ්‍ය නැහැ. අපිට සාමාන්‍ය පරිදි සමානුපාතික නිෂ්පාදන බලලා ගණනය කරගෙන යන්න පුළුවන්. හැබැයි ආරම්භක නොනිමිතක පවතින අවස්ථාවලදී ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. ආරම්භක නොනිමිතක පවතිනකොට වෙනස් වෙනවා. එහෙනම් මතක කවුරු හරි ඉන්නවද ආරම්භක නොනිමිතක පවතින කොහොමද ගණන් හදන්නේ කියලා? එතකොට මේ අවසාන නොනිමිතක සහිත ගැටලු වලදී පොඩ්ඩක් ගණන් හදනකොට පොඩි වෙනස්කම් කීපයක් තිබෙනවා. එක හඳ මාතෘකාව ලියා ගන්න අවසාන නොනිමිතක සහිත ගැටලු කියලා. අවසානද ආරම්භකද? ආරම්භක නොනිමිතක සහිත ගැටලු. ආරම්භක නොනිමිතක සහිත ගැටලු. සරෝජහිතර දෙක ඉන්නවානේ. සරෝජා ශ්‍යාමලී කියන්නේ වෙන කෙනෙක්. ආරම්භක නොනිමිතක පවතින අවස්ථාවලදී අපිට අනුගමනය කළ හැකි ගිණුම් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි pressed in pressed out 5-4. දෙවෙනි එක බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය weighted average method. simple weighted average method කියලා කියනවා. පැහැදිලිද? ආරම්භක තොග සහිත ගැටලු වලදී අපිට අනුගමනය කළ හැකි ගිණුම් ක්‍රම කිහිපයක් පවතිනවා. එකක් තමයි pressed in pressed out සහ දෙක බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය. අපිට ඒක හඳුනා ගන්න හරි ලේසි. ආරම්භක තොගයේ නිමැවුම් ප්‍රතිශත දීලා තියෙනවා නම් ආරම්භක තොගයේ නිමැවුම් ප්‍රතිශත දීලා තිබෙනවා නම් පමණයි අපිට 5-4 ක්‍රමය අනුගමනය කළ හැක්කේ. pressed in pressed out ක්‍රමය අනුගමනය කරන්න පුළුවන් ආරම්භක තොගයේ නිමැවුම් ප්‍රතිශත දීලා තියෙනවා නම් විතරයි. නැත්නම් බෑ. ඒ වගේම ආරම්භක තොගයේ නිමැවුම් ප්‍රතිශත දී නොමැති අවස්ථාවලදී අපිට අනුගමනය කරන්න පුළුවන් බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය. නිමැවුම් ප්‍රතිශත දුන්නත් අපි මේ නිමැවුම් ප්‍රතිශත ගණන් ගන්නෙ නැහැ. නොසලකා හරි. පැහැදිලිද? ඒ වගේම මේ ආරම්භක තොගයේ පිරිවැය ඍජු ද්‍රව්‍ය කොතරම්ද, ඍජු ශ්‍රමය කොතරම්ද, පොදු කාර්ය කොතරම්ද කියලා වෙන වශයෙන් දීලා නැත්නම් අපිට 5-4 ක්‍රමයට හදන්න බෑ. 5-4 ක්‍රමයට බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයට හදන්න බෑ. බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමේදී එක් පිරිවැය මූලිකාංග වලට අදාළ පිරිවැය හඳුනාගෙන තියෙනවා. ද්‍රව්‍ය ශ්‍රමයේ පොදු කාර්ය ආදී වශයෙන් කොතරම් පිරිවැයක් දරලා තියෙනවද ආරම්භක තොගය සඳහා. පැහැදිලිද? එතකොට අපි නිෂ්පාදන ප්‍රකාශනයේදී ආරම්භක තොගය නිම කරන්න ප්‍රමුඛ ස්ථානයක් දෙනවා 5-4 ක්‍රමයේදී. හැබැයි බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයේදී එහෙම ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. පැහැදිලිද? 5-4 ක්‍රමයට හදනවා නම් ආරම්භක නොනිමිතකයේ නිමැවුම් ප්‍රතිශත අවශ්‍ය වෙනවා අපිට.
බර දැබූ සාමාන්‍ය මිල ක්‍රමයට නිමවුම් ප්‍රතිශත අපි ගණන් ගන්නේ නැහැ ආරම්භයේ. ඒ වගේම ආරම්භක නොනිමිතකය නිම කරන්න ප්‍රමුඛ ස්ථානයක් දෙන FIFO ක්‍රමයේදී බර දැබූ සාමාන්‍ය මිල ක්‍රමයේදී හැම ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. ඒ වගේම ආරම්භක නොනිමිතකයේ පිරිවැය කොතරම්ද කියලා එක් එක් පිරිවැය මූලිකාංග අනුව ද්‍රව්‍ය ශ්‍රව්‍ය පොදු කාර්ය ආදී වශයෙන් එක් එක් පිරිවැය මූලිකාංග අනුව දරූ පිරිවැය අපිට අවශ්‍ය වෙනවා බර දැබූ සාමාන්‍ය මිල ක්‍රමයේදී. මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මෙන්න මේවා හඳුනාගෙන තමයි අපිට ඉස්සරහට යන්නේ. දැන් එතකොට FIFO ක්‍රමයට හදාන්න පුළුවන් ද ආරම්භක තොගයේ නොනිමිතකයේ ආරම්භක තොගයේ නිමවුම් ප්‍රතිශත නැත්නම් හදන්න බෑ. ආරම්භක තොගයේ නිමවුම් ප්‍රතිශත නැත්නම් FIFO ක්‍රමයට හදන්න බෑ. ආරම්භක තොගයේ පිරිවැය එක් එක් පිරිවැය මූලිකාංග අනුව වෙන වෙන වශයෙන් දීලා නැත්නම් බර දැබූ සාමාන්‍ය මිල ක්‍රමයට හදන්න බෑ. පැහැදිලිද? ඒක නිසා මේ දෙක හඳුනා ගන්න වෙනවා. අපිට පැහැදිලිව කියනවා මොකක්ද අනුගමනය කරන ක්‍රමය කියලා. ක්‍රමේ දීලා නැත්නම් අපි හඳුනා ගන්න ඕනේ මොකක්ද අනුගමනය කරන ක්‍රමය කියලා දීලා තියෙන තොරතුරු අනුසාර. දීලා තියෙන තොරතුරු අනුසාරය. හරි? අපි පොඩ්ඩක් ලියා ගමු. ආරම්භක නොනිමිතක සහිත ගැටලු. ආරම්භක නොනිමිතක සහිත ගැටලු වලදී භාවිතා කළ හැකි එහෙම නැත්නම් අනුගමනය කළ හැකි ගිණුම් ක්‍රම දෙකකි. එක බර දැබූ සාමාන්‍ය මිල ක්‍රමය මොකද අපි ඉස්සලා කතා කරන්නේ එක බර දැබූ සාමාන්‍ය මිල ක්‍රමය දෙක FIFO ක්‍රමය first in first out ක්‍රමය FIFO ක්‍රමය first in first out ක්‍රමය ඉතින් ලියා ගන්න. ආරම්භක නොනිමිතක සහිත ගැටලු වලදී අනුගමනය කළ යුතු ගිණුම් ක්‍රමය කුමක්ද යන්න පැහැදිලිව සඳහන් කර නොමැතිනම් අනුගමනය කළ යුතු ගිණුම් ක්‍රමය හඳුනා ගැනීමේදී පහත තොරතුරු වැදගත් වේ. තීරු තුනක් සඳහන් කරගන්න. තීරු තුනක් මේකේ FIFO මේකේ බර දැබූ සාමාන්‍ය මිල ක්‍රමය මේකේදී කාරණය. තීරු තුනක්. පළවෙනි කාරණය ආරම්භක නොනිමිතකයේ නිමවුම් ප්‍රතිශත.
නිමැවුම් ප්‍රතිශත. ආරම්භක නොනිමිතගේ නිමැවුම් ප්‍රතිශත. මේකෙදි නොසලකා හරි. අපි ගණන් ගන්නෑ. බරතැබූ සාමාන්‍ය මිල ක්‍රමේදී නොසලකා හරි. FIFO ක්‍රමේදී සැලකිල්ලට ගනි. සැලකිල්ලට ගනි. අපි සලකා බලනවා ආරම්භක තුගේ නොනිමිතගේ ආරම්භක නොනිමිතගේ මේ නිමැවුම් ප්‍රතිශත කොහොමද? දෙවෙනි කාරණය ප්‍රමුඛත්වය. ප්‍රමුඛත්වය. අපි ආරම්භක නොනිමිතකය නිම කරන්න ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ බරතැබූ සාමාන්‍ය මිල ක්‍රමයේදී. ප්‍රමුඛත්වයක් ලබා නොදී. ප්‍රමුඛත්වයක් ලබා නොදී. බරතැබූ ප්‍රසිද්ධ ක්‍රමේදී ප්‍රමුඛත්වයක් ලබා දේ කියන්නේ පළමුව නිම කරනවා. ප්‍රමුඛත්වයක් ලබා දේ අවශ්‍ය නම් වරහන් ඇතුළේ ලියා ගන්න. පළමුව නිම කරයි. පළමුව නිම කරයි. ඊගායක ආරම්භක තොගේ පිරිවැය. කාරණය ආරම්භක තොගේ පිරිවැය. බරතැබූ සාමාන්‍ය මිල ක්‍රමය යටතේ පිරිවැය ප්‍රකාශනයේ සටහන් කරයි. මේකෙදී පිරිවැය ප්‍රකාශනයේ සටහන් නොකරයි. පිරිවැය ප්‍රකාශනයේ සටහන් නොකරයි. ආයත්ම ආරම්භක තොගේ පිරිවැය කියලා දීලා ඊගාව කාරණයත් ආරම්භක තොගේ පිරිවැය. එහෙම නැත්නම් සමාදාන ලියන්න. එහෙම නැත්නම් යටත ලියන්න. පිරිවැය මූලිකාංග අනුව බෙදා වෙන් කර දිය යුතුය. පිරිවැය මූලිකාංග අනුව වෙන් කර තිබිය යුතුය. පැහැදිලිද? ද්‍රව්‍ය සමය පොදු කාර්ය ආදී වශයෙන් කොතරම් පිරිවැයක් දරනවද කියලා වෙන් කරලා දීලා තියෙන්න ඕනේ බරතැබූ සාමාන්‍ය මිල ක්‍රමයේ. FIFO ක්‍රමේදී පිරිවැය මූලිකාංග අනුව වෙන් කිරීමක් අවශ්‍ය නැහැ. මේ ක්‍රම දෙකේදීම ආරම්භක තොගේ පිරිවැය ගිණුම්ගත කරනවා. ආරම්භක තොගේ පිරිවැය මේකෙදි ගිණුම්ගත කරනවා. මේකෙදි ගිණුම්ගත කරනවා. පැහැදිලිද? තේරුණාද? මේ දක්වා මොකුත් ගැටලු තියනවද? හරි. අපි යන් ගානකට මීට වඩා තොරතුරු සටහන් අවශ්‍ය නැහැ. අපි ගානකට යන්. මම ඔයාලට ටියුට් එකේ පෙබරවාරි මාසයේ දා නිෂ්පාදන ආයතනයක පෙරසැරියකට අදාළ පහත තොරතුරු දීලා තියෙනවා. ඒ අනුසාරයෙන් සමානුපාතික එකක හා පිරිවැය ප්‍රකාශයයි පෙරසැරියකින්මයි පිළියෙල කරන්නලු. නිෂ්පාදන හා තොග වාර්තා 2021 2 දිනට පෙරසැරිය තුල තිබූ ඒකක අපිට කියනවා ද්‍රව්‍ය ලෙස භාවිතා කළ හා ශ්‍රමය හා පොදු කාර්ය වලින් 25ක් සම්පූර්ණ 4000යි. පෙබරවාරි මාසය තුල හඳුන්වා දුන්නේ ඒකක 16000යි. මාසය තුල නිම කළ ඒකක 14000යි. පෙරසැරිය තුල තිබූ ඒකක 6000යි.
එතන ඒකෙත් අපිට කියන ද්‍රව්‍ය හා සමය හා පොදුකාරී ලෙස 133 එකක්. මේක 133 කියන්නේ 3 එකක් වෙන්න ඕනේ. සම්පූර්ණ පිරිවැය වාර්තා ආරම්භක තොගය ද්‍රව්‍ය සමය පොදුකාරී විදිහට බෙදලා දීලා තිනවා 6000යි 1000යි 1000යි මාසය තුල දරූ පිරිවැය ද්‍රව්‍ය 25600යි සමය 15000යි පොදුකාරී 15000යි නිෂ්පාදනය තුල අපතයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ සත්‍ය අපතයක්ද ඇති වෙන්නේ නැහැ කියලා කියනවා. පැහැදිලිද? හරි. මේක ලියා ගන්න අවශ්‍යයිද ගාන? මේ අපි ගානක් සකස් කරද්දී යෙදවුම් නිමවුම් තුලනය කරලා ඉන්න ඕනේ. ගාන හදන්න ඉස්සලා යෙදවුම් නිමවුම් තුලනය කරලා පටන් ගන්න ඕනේ. මොනවාද යෙදවුම්? යෙදවුම් මොනවාද? මොකද යෙදවුම් කියන්නේ මොනවාද? ආරම්භක තොගයයි නොනිමයද. ආරම්භක තොගයයි පෙරතරට අලුතෙන් එක් කළ ඒකක. මේවා තමයි යෙදවුම්. නිමවුම් බලන්න ඕනේ. මොනවාද නිමවුම්? සාමාන්‍ය අපතය, සාමාන්‍ය අපතය, අසාමාන්‍ය අපතය, අසාමාන්‍ය අපතය, අසාමාන්‍ය ලාභය, නිමිතොගේට මාරු කළ එකක, අවසාන තොග. අවසාන එකක. අසාමාන්‍ය ලාභය ඉන්නේ මේ පැත්තේ. අසාමාන්‍ය ලාභය ඉන්නේ මේ පැත්තේ. තේරුණාද? අසාමාන්‍ය ලාභයේ යෙදවුමක් නෙවෙයි. මේක තුලණය වෙන්න නම් මේ පැත්තට දාන්න ඕනේ. අපි මේ පැත්තට දාන්නේ නැහැ මේ පැත්තෙන් අඩු කරනවා ඒක. ගණන් හදද්දී වලට දකින්න. අසාමාන්‍ය ලාභය අපි මේ පැත්තෙන් අඩු කරනවා. පැහැදිලිද? මේක තුලණය කරලා ඉන්න ඕනේ. දැන් මේ ගානේ ආරම්භක නොනිමි කීයද? 4000යි. 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 අලුතෙන් එක් කළ එකක 16000යි. 16000යි. අපතයක් නෑ කියනවනේ. සාමාන්‍ය අපතේ නෑ අසාමාන්‍ය අපතේ නෑ. නිමිතකයට 14000ක් මාරු කළානේ. එහෙම නේද? ගාන එහෙම එකක් තියනවා නේද? මම ඇහෙනවද? එහෙනම් එතකොට අවසාන එකක 6000ක් තියෙනවා. නෙමනේ? හරිද? එතකොට මේ ගාන මේ විදිහට අපි තුලනය කරගන්න ඕනේ. යෙදවුම් නිමවුම් සමාන කරගන්න ඕනේ. මේක අසීරුවේ සාමාන්‍ය අපතේ අසාමාන්‍ය අපතේ අසාමාන්‍ය ලාභේ දීලා තියෙන ගැටලුව. මතක තියාගන්න මේ දැන් අපි හදන ගාන වගේ සුමට ලෙස මේවා තුලනය වෙන විදිහට දෙන ගැටලුව අපේක්ෂා කරන්න එපා. පැහැදිලිද? හේතුව එතනක් තියෙන පොඩි අවබෝධයෙන් කරන්න ඕනේ දෙයක්. ඒක නිසා එහෙම දේවල් තියෙනවා. හරි. මාතෘකාව ලියා ගන්න කිව්වනේ. බර දැබූ සාමාන්‍ය මිලකම්. බර දැබූ සාමාන්‍ය මිලකම්. බලන්න මේ ගාන බර දැබූ සාමාන්‍ය මිලකමෙන් හදන්න පුළුවන්. එයි අපි එහෙම කියන්නේ. ආරම්භක නිමයම් ප්‍රතිශත තිබ්බාට අපිට ගැටලුවක් නැහැ නිමයම් ප්‍රතිශත අවශ්‍ය නැහැ. ඒ වගේම ආරම්භක නොනිමිතකයේ පිරිවැය බෙදලා දීලා තියෙනවා. බලන්න. ආරම්භක නොනිමිතකයේ පිරිවැය ද්‍රව්‍ය සමය පොදුකාරී විදිහට බෙදලා දීලා තියෙනවා. ද්‍රව්‍ය සමය විදිහට බෙදලා දීලා තියෙනවා. ඒක නිසා අපිට පුළුවන් බර දැබූ සාමාන්‍ය මිල ක්‍රමයටද මේ ගාන හදන්න. ඒ වගේම ප්‍රස්ටිම් ප්‍රස්ටවුට් ක්‍රමයට හදනකොට පිටට පොඩක් සංකීර්ණ වෙනවා. පොඩක් සංකීර්ණ භාවයක් තියෙනවා. ඒක නිසා අපි මේක හදලා ඉස්සරහට යමු. හරි. අපි
රූල් කරගන්න පිරිවැය හා ඇගයුම් ප්‍රකාශයක්. පිරිවැය හා ඇගයුම් ප්‍රකාශයක් රූල් කරගන්න. අපි කොහොමද උඩින් ලියන්නේ? මතකද? මේ ආකෘතිය මතක තියාගන්න. නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශය මේ පැත්ත යෙදවුම් සත්‍යයකක සමානුපාතික ඒකක. යෙදවුම් නිමැව් පොදු කාර්ය ඍජු ද්‍රව්‍ය සමය පොදු කාර්ය එකතුව විස්තරය ඒකක ප්‍රතිශත ඒකක ප්‍රතිශත ඒකක. මේක එච්චර අපහසු දෙයක් නෑ. ආරම්භක තොගේ කීයද යෙදවුම්? 4000. 4000යි. අලුතින් එක් කළ ඒකක 10000යි. මේක සාමාන්‍ය අපතේම නැති නිසා අපි ටිකක් දාන්න අවශ්‍ය නෑ. නිමිතොගයට කියාද? අවසාන නොනිමි 6000යි. අපි දන්නවා නිමිතොගේට මාරු වෙන ඒවායි නිමැවුම් ප්‍රතිශතය 100%යි. එහෙමනම් සමානුපාතික ඒකකත් 14000මයි. මේක අපහැදිලිතාවයක් තියනවාද? නිමිතොගේට මාරු කරන ඒකකවල නිමැවුම් ප්‍රතිශතය 100%යි. එහෙමද නිම වෙන්නේ නැහැ නම් මාරු කරන්නේ නෑනේ. එතකොට ඒකකක වල එනවා 14000ම. අපිට කියනවා නොනිමිතොගේ ඍජු ද්‍රව්‍ය පූර්ණයි කියලා. නිමැවුම් ප්‍රතිශතය පූර්ණයි කියලා දීලා තියෙනවා. එහෙම තියනා නේද? මට මතකයි ඒ වගේ. ඔව් සර්. පූර්ණ ලෙස භාවිතා කළා. ද්‍රව්‍ය පූර්ණ ලෙස භාවිතා කළා සහ ශ්‍රමය හා පොදු කාර්ය 33.3 එකක්. හරිනේ? එතකොට 100යි කියන්නේ මෙතනට 6000යි. මෙතන 133.3 එකයි. එතකොට කීයද? 2000යි. 2000යි. මෙතන 133.3 එකයි. 2000යි. ඔන්න සමානුපාතික නිස්පාදනවල එකතුව හරි. මේ පැත්තයි දෙපැත්තම බැලන්ස්. 20000යි මෙතනට 20000යි 16000යි. ඔන්න නිස්පාදන කොටස ඉවරයි. මේ දක්වා ගැටලුවක් තියෙනවද කාට හරි? මේ දක්වා ගැටලුවක් තියෙනවද කාට හරි? අවසන් මයික. හරි සර්. හරි. ආරම්භක තොගය දාන පිළිවෙල ප්‍රකාශයට. ආරම්භක තොගය. ආරම්භක තොගය දානවා. අපි ඊගාට පිළිවෙලනේ. ආරම්භක තොගය දාන්නේ.
ආරම්භක තොගය අපිට වෙන් කරලා දීලා තියෙනවා. ආරම්භක තොගයේ පිරිවැය වෙන් කරලා දීලා තියෙනවා ද්‍රව්‍ය සමේ පොදු කාර්ය ආදී වශයෙන්. කොහමද දීලා දෙන පිරිවැය? ඍජු ද්‍රව්‍ය කීයද? 6000යි. 6000යි. ඍජු සමය 1000යි. පොදු කාර්යයක් 1000යිද? ඔව් සර්. 8000යි. අපි දැන් බර දැමූ සාමාන්‍ය මිල ක්‍රමේදී ආරම්භක තොගයේ පිරිවැය මේ පිරිවැය ප්‍රකාශනය දානවා. මම ඒක මුලින් දුන්නනේ. හැබැයි ටෙස්ටිං ප්‍රස්තාව ක්‍රමේදී මෙහෙම සඳහන් කරන්නේ නැහැ. ඇදිරිද මෙහෙම සඳහන් කරන්නේ නැහැ. ඊට පස්සේ මාසයේ පිරිවැය කීයද? 25600යි හා 15000යි 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 15000. 30යි 55600. අපතයක් නැති නිසා කිසිදු ගැටලුවක් නැහැ. පහළට එකතු කළා. දෙකයි 63යි 600. අපතයක් තිබ්බා නම් ඍජු ද්‍රව්‍ය තීරුවෙන් සහ ඒ කියන්නේ අපතයක් තිබ්බා අපතය අලෙවි කරා ගන්න පුළුවන් නම් ඍජු ද්‍රව්‍ය තීරුවෙන් සහ එකතු තීරුවෙන් අපි ඒවා ගලපනවා. දැන් ගන්න ඒකකේ දැන් ඉතුරු ටික දන්නවා. ඉතුරු ටික හදන්න. ඒකකයක පිරිවැය ගන්න ඇගීම කරන්න. ඒකකයක පිරිවැය ඇගීම. ඒකකයක පිරිවැය. නිමිතෝගේ ඒකකයක පිරිවැය කීයද? 31600 14000න් බෙදුවාම ඉදායි ගාණක් දෙන්නේ. සර් 20000 නෙමෙයිද බෙදන්නේ? නෑ. නිමිතෝගේට බෙදන්නේ 14000යි. නෑ හරි හරි 20000 විතර ඇගීමේදී තමයි එහෙම කරන්නේ. හරි 20000. හරි. ඊ දෙන්නේ එතකොට 1758ක් එනවා. 1758ක් 8ක්. 8යි මේක 1යි 1යි. එමුනේ ඔව් සර්. 3.758යි. ඇගීමේදී තමයි අපි එහෙම කරන්නේ. ඇගීම. ඊට පස්සේ නිමිතෝගය. සමානුපාතික ඒකකයක පිරිවැය 1.758. එතකොට නිමිතෝගය 1.58න් 14000 වැඩි කරනවා. එතකොට කියන්නේ 22120. ඈ 1120යි සර්. හරි 22120යි. 120යි මෙතන නම් 14000යිනේ. මෙතනත් 14000යි. මේ පැත්තට වැඩි කළා එකතු කළාම 28යි 50යි 120යි. හරිද? ඔව් සර්. අවසාන නොනිමිතෝගය 6000. නමදාස් 400 80යි. 13480. බලන්න එකතු කළාම මුළු පිරිවැය එනවා ඇති. මෙන්න මේක එන්න ඕනේ.
ගිනුම හදන්නද? ගිනුම හදනක නැච්චර දෙයක් නැහැ නේද? ඈ? හරි ගිනුම හදන්න. ආරම්භක තොගේ පිරිවැය කීයද? 8000යි නේ. 8000 sir. මේ ඒකක 4000යි රුපියල් 8000යි පිරිවැය. පෙරසර ගිණුම ඇතුළත් කරන්න ඕන. යෙදවුම් මාසය තුල 10000 විදුද්‍රව්‍ය 16000යි 25600යි ශ්‍රමය 15000යි පොදු කාර්ය 15000යි. මේක ගිණුමක් නෑ ඇත්තටම. නිකම්ම තොරතුරු ටික සටහන් ගන්න විතරයි තියෙන්නේ. අපතේ මොකුත් නෑ. සාමාන්‍ය අපතේ අසාමාන්‍ය අපතේ අසාමාන්‍ය ලාභය නෑ. නිමිතෝගේට මාරු කරනවා කීයක්ද? 14000 14000යි වටිනාකම කීයද? 50120. ඔව් මෙතන දාන්නත් පුළුවන් 3 7 58යි 50120යි. ශේෂය පහළට ගෙන ගියා කීයක්ද? එකක 6000යි 6000යි අපිට මේක මොකද 6000 3 ගානේ වැඩි කරොත් මේ ගාන නෙවෙයි. මෙතන දාන එකේ 480යි 480යි දෙපැත්ත තුලනේ වෙනවා ඇති. අපි හදපු ගිණුම් වල හැටියට මේක මොකද්ද නේද? ඈ? අපි යන් හොඳ ගානකට. මං ඊයේ දාපු ටියුට් එකේ මෙන්න මේ ගාන 8 වෙනි ගාන. ආරම්භක නොනිමිත ගත් තියෙනවා අවසාන නොනිමිත ගත් තියෙනවා. අපිට ලොකු ළමයිනේ දැන්. හන්දර ලොකු ගානක් හදන්න ඕනේ. මේ ගානයේ තොරතුරු අනුව හදලා මට කියන්න අසාමාන්‍ය අපතයක්ද අසාමාන්‍ය ලාභයක්ද තියෙන්නේ කියලා. අසාමාන්‍ය අපතයක්ද අසාමාන්‍ය ලාභයක්ද කියලා මට කියන්න ගණනය කළා. මේ අභ්‍යාසයේ බලන්න ඉවත දැමු ඒකකවල ශ්‍රම ප්‍රතිශතය කීයද? ශ්‍රමයේ සම්බන්ධයෙන් කීයද? 50යි. 50යි. එතකොට මේකේ අදහස මේ අපතේ වෙලා තියෙන නිෂ්පාදනයේ ආරම්භයේදීත් නෙවෙයි අවසානයේදීත් නෙවෙයි නිෂ්පාදනයේ අතරතුර මැදදී කියලා. මං කියන දේ පැහැදිලිද? ඉවත දැමු ඒකකවලට දරූ ශ්‍රම පිළිවෙල 50යි. එතකොට මේ නිෂ්පාදනයේ අතරතුරේදී නේද මේ අපතේ වෙලා තියෙන්නේ. අපතේ සිද්ධ වෙලා තියෙන නිෂ්පාදනයේ අතරතුරදී. මං කියන කතාව පැහැදිලිද? උදේ කුමාර කියන කතාව පැහැදිලිද? පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. ඉවත දැමු ඒ කියන්නේ අපතේ ඒකකවලට ශ්‍රම පිරිවැය 50ක් දරලා එහෙනම් අපතේ සිද්ධ වෙලා තියෙන පෙරසැරේ එක් කරන්න පෙරද එක් කරනම අවස්ථාවේදීද අවසානයේදීද එහෙනම් මැදදීද මැදදී සර්. නිෂ්පාදනයේ අතරතුරදී මේ පෙරසැර ගිණුම් වල සංකීර්ණ වෙන්නේ මෙන්න මෙතනදී නිෂ්පාදනයේ අතරතුරදී තමයි අපතේ සිද්ධ වෙන්නේ. ඒකට හේතුව ශ්‍රම පිරිවැය බිඳුවට වඩා වැඩි ප්‍රතිශතයේ බිඳුවට වඩා වැඩි 100ට වඩා අඩුයි. බිඳුව නම් ආරම්භයේදීම. හාල් ටික ගන්නකොටම බිම වැටෙනවා. අන්න ආරම්භයේදී. ශ්‍රම පිරිවැය දරලම නැහැ. රෙදි ටික කපන්න ගන්නකොටම මොන හරි වෙලා සවුත් වෙනවා. ශ්‍රම පිළිවෙත් දරලා නැහැ. රෙදි ටික අරගෙන කට් කරලා මැෂින් එකේ යන අතරතුරයි අප්සෙට් වෙන්නේ. එක ලයින් එකේ ඉන්නවා 10 දෙනෙක්ගෙන් තමයි නිම වෙන්නේ 5 දෙනෙක් විතර මැහුවට පස්සේ 6 වෙනියගෙන් තමයි අප්සෙට් වෙන්නේ.
තේරෙනවද මම මේ කියන කතාව? ඔව් සර්. එතකොට මේ වගේ අවස්ථාවල අපතයා සිද්ධ වෙන්නේ අතරමැදදී නම් අපි අපතේ ගණන් කරන්නේ ක්‍රියාකාරී ඒකක. මම මේක කිව්වා අර. කොහොමද ක්‍රියාකාරී ඒකක හොයන්නේ? ආරම්භක තොගය 1000යි යෙදවුම් කීයද? 6000යිද? 6000යි සර්. 6000 6000යි. එතකොට 7000යි මේකෙන් අඩු කරනවා අවසාන තොගය 5000යි. මෙන්න ක්‍රියාකාරී ඒකක 5000යි ක්‍රියාකාරී ඒකක 5000යි ක්‍රියාකාරී ඒකක. ක්‍රියාකාරී ඒකක 5000යි නම් සාමාන්‍ය අපතය කීයද? 5000න් 105යි කීයද? 250. 5000න් 105යි 250. සත්‍ය අපතේ කීයද? සත්‍ය අපතේ කීයද? ඉවත දැමුව ඒකක කීයද? නාලිකා මාගේ කතාව තේරුණාද? මේක අයිස පැහැදිලිද? ජයන්ති පැහැදිලි සර්. හරි. එහෙනම් සත්‍ය අපතේ 300යි නම් සාමාන්‍ය අපතේ 250යි නම් මේ 50 මොකද්ද? අසාමාන්‍ය අපතේ. සාමාන්‍ය අපතේ. මේක අපහැදිලි කෙනෙක් ඉන්නවද හර්ෂණී? පැහැදිලි සර්. හරි. දැන් සාමාන්‍යයෙන් කතා නොකරනකොට මට පොඩි ගිල්ටි එකක් තියෙනවා. තේරෙනවද නැද්ද කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා මට. ඒ කියන්නේ මට තේරෙන්න ඕනේ ඔයාලට. හරි. දැන් අපි යන් ආකෘතියට. නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශය. නිෂ්පාදන පිරිවැය හා ඇගයුම් ප්‍රකාශය. සත්‍යයකක සමානුපාතික ඒකක. යෙදවුම් නිමැව් විස්තරය ඒකක. විස්තරය ඒකක. මේක ඍජු ද්‍රව්‍ය අතිරේක ද්‍රව්‍ය M1 M2 කියලා කියනවා. ශ්‍රමය පොදුකාර මේක එකතුව. ප්‍රතිශතය ඒකක.
ප්‍රතිශතය ඒකක. ප්‍රතිශතය ඒකක. ප්‍රතිශතය ඒක. රෝල් කරගන්න ඉක්මනට. ඒ ඉක්මනට රෝල් කරගන්න මතක ආකෘතිය මතක තියෙන්න ඕන. හරි සර්. ඔව්. හරි සර්. හරි. ආරම්භක තොගය කීයද? 10යි. 10යි. යෙදවුම් 6000යි. සාමාන්‍ය අපතය 250යි. පැහැදිලිද? සාමාන්‍ය අපතේ 250යි. පැහැදිලිද? අපි කිව්වා සාමාන්‍ය අපතේට නිමයම් ප්‍රතිශත දෙන්නේ නැහැ කියලා. මොකද හේතුව මං කිව්වේ? මම හේතුවක් කිව්වා ඒකට. ඇයි නැත්තේ? ඈ? අපි ඉගෙන ගන්න ඕනේ එහෙම නේද? තාර්කිකව ඉගෙන ගන්න ඕනේ. ඇයි හේතුව? හොඳ නිෂ්පාදනයක් වලින් දරා ගන්න. සාමාන්‍ය අපතෙන් වන හානිය හොඳ නිෂ්පාදන විසින් දරාගත යුතුයි. අසාමාන්‍ය අපතය 50යි. ඒක දීලා තියෙනවා ඉවත දැමුව ඒක කියලා නිමැවුම් ප්‍රතිශත. කොහොමද දීලා තියෙන්නේ? අමුද්‍රව්‍ය 60යි. අමුද්‍රව්‍ය 60යි. ඒ 160 කියන්නේ මෙන්න මේවා අතිරේක අමුද්‍රව්‍ය. සාමාන්‍ය ඉවත දැම්මාම මූලික අමුද්‍රව්‍ය සාමාන්‍යයෙන් අපිට කියලා නැහැ නම් අපි උපකල්පනය කරනවා 100%යි කියලා. දැන් හිතා ගන්නකො. ඇඟලුම් අපතේ ගියොත් මහාන අතරේ ඇඟලුම් අපතේ ගියොත් රෙදි යනවා සම්පූර්ණයෙන්. පැහැදිලිද? මූලික අමුද්‍රව්‍ය 100%යි කියලා අපි උපකල්පනය කරනවා. විශේෂයෙන් කියලා නැත්නම් මේවා 60යි. 60යි කියන්නේ 30යි. ඊට පස්සේ 50ද? 50යි 40යි. 50යි කියන්නේ 25යි. 40යි කියන්නේ 20යි. නිමිතෝගය 4700යි වගේ මතක හරිද? සියයට 100යි 4700යි 100යි 4700යි 100යි 4700යි 100යි 4700යි ශේෂය පහළට ගෙන ගියා 1300ද 2000යි නේ 2000යි මූලික ඍජු ද්‍රව්‍ය කිව්වත් නැතත් අනිවාර්යයෙන්ම විශේෂයෙන් කියලා නැත්නම් 2000මයි 100%යි අමුද්‍රව්‍ය කීයද දීලා තියෙන්නේ අමුද්‍රව්‍ය 100%යි 2000යි 80යි 1600යි 60යි 1200යි මෙන්න සමානුපාතික නිෂ්පාදන හයදහස් 750යි 6730යි 6325යි 5920යි
අපහැදිලි කෙනෙක් ඉන්නවද? අපහැදිලි කෙනෙක් ඉන්නවද? සර් බෝඩ් එක පොඩ්ඩක් බොඳ වෙලා වගේ. බෝඩ් එක බොඳ වෙලා වගේද පේන්නේ? ආ? පේනවද? පේනව මදිද? පේනව මදිද? රුවන්තිකා මේකේ අපහැදිලිතාවයක් තියනවද ඔයාලට? මෙන්න මේ අහවල් තැන තේරුන්නේ නැහැ කියලා කියන්න පුළුවන් දෙයක් තියනවද? පෙර ගණන් වලට සාපේක්ෂව මේකේ තියෙන පොඩි දෙයක්. ඒ වගේ මතක තියාගන්න ප්‍රස්ටින් ප්‍රස්ට් අවුට් ක්‍රමයට යනකොට මීට වඩා පොඩ්ඩක් සංකීර්ණයි. ඒක නිසා මේවායේ නොතේරෙන දැනක් තියෙනවනේ මගෙන් අහන්න. මේ අහවල් තැන මෙන්න මෙහෙමයි මට පැහැදිලි නෑ කියලා. යසෝදා ඇහුනේ නෑ. උදේ කුමාරට ගැටලුවක් නැද්ද උදේ කුමාර? හරි සර්. හරි ඉවරද? දැන් පෙර පරිදිමයි දැන් වෙනසක් නැහැ. දැන් පහලට යන්නේ පිරිවැය සහ ඇගීම. පිරිවැය කොටස. ආරම්භක තොගේ පිරිවැය කීයද අපිට දීලා තියෙනවා? ඍජු ද්‍රව්‍ය 3900යි. අතිරේක අමුද්‍රව්‍ය 750යි. ශ්‍රමය 1120යි. නිෂ්පාදන පොදු කාර්ය 1180යි. එකතුව කීයද? 10යි 15න් 5 2යි 3යි 10යි 9යි 19න් 9 3යි 3යි 6යි 4යි 5යි 4යි 5යි 180යි 200යි 300යි 7050ද? හයදස් 950. හරි 6950. ඊට පස්සේ යෙදවුම් වල පිරිවැය කීයද? 23600යි 5200යිද? 5200යි 10360යි 15400 10යි. ඉතින් එකතු ආයි. පනස් 54,570.
58,570යි නේ. හරි 15 එකතු කරන්න. අමන්නේ මීට අමතරවත් මම දැන් මේකෙන් පස්සෙත් මම උගන්වන නිසා මම බලලා තියෙන ප්‍රායෝගිකව මම මුලින් බෝඩ් එකේ හැදුවොත් බෝඩ් එක බැලෙනවා. ඒක පෘථග්ජන ස්වභාවය. හැබැයි ඔයාලා ඉස්සලා හැදුවොත් සාමාන්‍ය මගේ අත්දැකීම් ටියුට් එකේ තියෙන මොකද්ද කියලා බලන්නේ මම ඉස්සලා හැදුවා. දැන් ටියුට් එකේ තියෙන මොකද්ද කියලා බැලුවාම තමයි තේරෙන්නේ මේක මෙතනට ආවේ මෙහෙමයි කියලා. මේ ආවල් තැන තියෙන එක මෙතනට එනවා කියලා දැනගන්න එතකොට. ඒ නිසා මම බොහෝ වෙලාවට මම කරු උපක්‍රමයක් තමයි ළමයිට හදන්න දීලා වැරදුනට කමක් නැහැ. හදන්න දීලා දෙන්න. එතකොට ඒගොල්ලෝ දන්නවා මේ ඉලක්කම මේ ටියුට් එකේ මේ ප්‍රශ්නේ මෙහෙම තියෙන එක තමයි මෙතෙන් දෙන්නේ කියලා. එහෙම නැතුව පූර්ණ අවබෝධයක් එන්නේ නැහැ. ඒක මගේ අත්දැකීම. ඒක නිසා තමයි මම ඔයාලට හදන්න දෙන්නේ. දැන් ඊගාට මොකද කරන්නේ මේකේ? ඒකකයක පිරිවේ. නෑ ඒක ඉස්සෙල්ලා එකක් තියෙනවා. අපතේ අලෙවි අපතේ අලෙවි ආදායම අඩු කරනවා. අපතේ අලෙවි ආදායම. අපතය අලෙවිය. කීයද අපතය? අපතේ කීයද? මට ඇහුන්නේ ඔයාලා කියපු දේ. කීයද අලෙවි කරන අපතය? 350. කීයද ගන්න අපි 300ද 250ද? සත්‍ය අපතේ 300යි. සත්‍ය අපතේ 300යි. ඒකද ගන්නෙ? 250ක. 250යි. ජයන්ති කියනවා 250 කියලා. ඒ ජයන්ති එහෙම කියන්නේ? අසාමාන්‍ය අපතේ වටිනාකම අර නිමෙවුම එකකට සමාන වෙන නිසා. නෑ ඒක හන්දනක් නෙවෙයි. අපි ගන්න සාමාන්‍ය අපතේ තමයි. හේතුව අපේක්ෂිත අපතය. ඒකක එක දැන් මේ හදන්නේ දරුවනේ හොඳට තේරුම් ගන්න. මේ අපි මේකදී අපි මේට පස්සේ අපි ගන්නනේ ඒකකයක පිළිවෙය. මේ ඒකකයක පිළිවෙය කියන්නේ ප්‍රමිත පිළිවෙය. මොන පිළිවෙයද? ප්‍රමිත පිළිවෙය. අපේක්ෂිත පිළිවෙය. ප්‍රමිත පිළිවෙය නැත්නම් අපේක්ෂිත පිළිවෙය. එතකොට ප්‍රමිත පිළිවෙය නැත්නම් අපේක්ෂිත පිළිවෙය නම් මොකද වෙන්න ඕනේ? මෙතෙන්ද දාන්නේ අපේක්ෂිත අපතේ විතරයි. සත්‍ය අපතය නෙවෙයි. සත්‍ය අපතේ නෙවෙයි. එහෙනම් අපි ගන්න 250 250 දෙකක් කීයද? දැන් මගෙන් අහන්න කොහෙන්ද ওই දෙක ආවේ කියලා. රුපියල් 2කට අලෙවි කරන්නේ. අපතේ ඒකකයක් අලෙවි කළ හැකි මිල රුපියල් 2යි කියලා දාන්න. දෙක ගාන කියවන්න ඕනේ. එතකොට තමයි මේක තේරෙන්නේ. හරි? ඒ වගේම එකතු වෙනොත් 500 අඩු කරනවා. දැන් අඩු කරන්න. 61,020යි මේක වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන්නේ නැහැ. 27,000යි. තේරුණාද? පැහැදිලි දැන් තියනවාද? අවබෝධයෙන් හැදුවොත් බෝඩ් එක පේන්න ඕනෙම නැහැ. බෝඩ් එක නැතුව හදන්න. බෝඩ් එක නැතුව හදන්න දෙන තමයි හොඳ. අපහැදිලි දැන් තියනවාද? අපහැදිලි දැන් තියනවාද? ඉසාකා පැහැදිලිද?
ඔව් සර් පැහැදිලි. හරි. දැන් ඇගීම. අසල ඒකකයක පිරිවැය. කීයද ඍජු ද්‍රව්‍ය ඒකකයක පිරිවැය 27000 බෙදන්න 6750න් 4යිද? ඔව් සර් 4. 5950 6730 බෙදුවාම කීයද? සත 88ක් වගේ තමයි. 788ක් සර්. 788යි සර්. ඔව් 788යි කියලා ගමු. එතන බෙදුවාම එකයි 7 81ක්. ඔව් 1.782 ඔව් එකක් ගමුනේ. ඊළඟ 16යි sorry 10590 2යි 7 2.780යි නේ. හරි. එකතු කළාම කීයද? 8යි 9යි එකක් ඉතුරුයි. ඉතුරු නැහැ. 16යි 24න් 4 දෙකක් ඉතුරුයි. 4යි 5යි 9යි. මෙන්න මෙතන 81යි 82 ගන්න. 81යි අගට යනකොට 750 ගානක් එනවනේ. මේ 50ක් එනවා. 9.50ක් එනවා එතකොට. දැන් ඇගීම අසාමාන්‍ය අපතය 4 ඒවා 50ක් 788 ඒවා 30ක් 26යි 40යි 25 ඒවා 7 1.82 ඒවා 25ක් 45යි 5යි 50යි. ඔව් 2.80 ඒවා 20ක් 56යි 90යි sorry ඔව් 90යි 6 5 11යි 5යි 6යි 17න් 7 එකක් ඉතුරුයි 6යි 10යි 12යි 327 90යි නිමිතෝගේ 4 ඒවා 4700ක් 16යි 18800 788 4700ක් කීයද? හරිදාස් 136. 136. 36යි ඔව් සර්. 1.82 ඒවා 4700ක් 8554. 8000
554 2 අසු වේවා 4700ක් 13160යි නෑනේ අහරය 13160 160 හරි එකතු කළාම කී දෙන්නේ 80යි 6 107 10 එකක් විතර 7යි 5යි 12යි 3යි 10 මිනිහ එකතු 7යි 5යි 12යි 3යි 15යි අර පිටි මාටින් දාලා දෙන්නකො 2යි 7යි 8යි 8යි 16න් 6 එකක් විතරයි 4යි 12යි 16යි 22න් දෙකක් විතරයි 42650යි ඔව් සර් නොනිමිතෝගේ 4 ඒවා 8000යි 788ක් 880යි 1760යි නේ 16 වරක් 2 2 16 වරක් 8 128යි 3යි 131න් 13ක් 16 එකක් 16යි 13යි 2912යි 12යි සර් දොළොස් වරක් 8 96න් 6 12 වරක් 2 24 9 3360යි නේ ඔව් සර් හරි 10032 ඉතින්නේ 10032ක් වෙනවා සර් වෙනස් 99,990 ඉතින්නේ 59990 59990යිද ඔව් මගේ තැන්වලදී පොඩි දෙයක් අනුගමනය කරන්න ඕනේ මම මෙහෙම දැම්මාට ඔයාලා මේ 7 ගානක් එක වෙන මේ ගානක් වැඩි කරලා පොඩ්ඩක් බලන්න 4500 මෙතන වෙනස් වෙයි මොකද මේ අගයට මේ අගය සමාන වෙන්න ඕනේ තේරුණාද ඒ අගයට සමාන වෙන්න ඕනේ මේකේ දැන් ඔයාලට කැල් එකක් තියෙන හන්දා මේ එකතුන් වල එකතුව මේකට සමාන වෙන්න ඕනේ එහෙම හදාගමු අපි 16,830 මෙතනද ඔව් 18800 සර් 18යි එතකොට මෙතන ඉන්නේ 44 50 නේද මෙතන වෙනස් වෙනවා සර් 4155 වෙනවා මේකද ඔව් 4155 වෙනවා සර් ආ මෙතන 8531 වෙනවා සර් 531 වෙනවා සර් 13171 වෙනවා එකතු කී දෙන්නේ එතකොට 44යි 656 798ක් වෙනවා 44යි 652 එතකොට 56යි 798 57 මේකේ නොනිමිතෝගේ එහෙම ඒවත් ගන්න නොනිමිතෝගේ එහෙමත් ඒ විදිහටම ගන්න 1768 වෙනවා සර් මේක හරිනේ ඒක හරි සර් 1760 8 වෙනවා සර් 2904 වෙනවා සර් මෙතන 3363 එකතුව 16035යි 7 7ක් වෙනවා 35 ගත්තා
එතකොට එනවා සර් 61යි. මෙතන 328ද? ඔව් 327 සත 95 එන්නේ සර්. 328 කරන්න හරියි. 328 කළාම හරි. එතන එනවා 60. මෙන්න මේක බලන්න ගිණුම් තුලනේ වෙන්නේ නැහැ. පැහැදිලිද? මේකතුවයි සමාන වෙන මේක අසමාන වෙන්නේ මේ අපි ආසන්න වටේලා ගන්නවා මෙතන. නමුත් වැඩි කරද්දී එහෙම ගන්න මේ විදිහටම දාන්න. දැන් පහලට එකතු කළාම මේ පිරිවැයන් සමාන වෙන්නත් ඕනි. 10යි 16යි 17යි 27යි එතනත් 49 වෙන මේක 27 වෙන්න ඕනේ නේ. 27 කරගත්තා නම් හරි. ඔව්. දාසය 500 මේක හොඳ අභ්‍යාසයක්. දවල් ඉගෙන ගන්න ඕනේ දෙයක් තමයි මෙන්න මෙතනදී. මේ සාමාන්‍ය අපතේ අපි මෙතන ඉඳලම යන්න ඕනේ. ක්‍රියාකාරී ඒකක. සාමාන්‍යයෙන් අපිට අපතේ ගණනය කරන ආකාරය දීලා නැත්නම් අතරම අපි යන්න ඕනේ ක්‍රියාකාරී ඒකක. ක්‍රියාකාරී ඒකක වලට යන්න හේතුව ඇයි? මං කිව්වා ආරට. ඉවත දමන ඒකක නිෂ්පාදනයේ අතරතුර දී සිදු වෙලා කියලා අපිට පැහැදිලි නම් අපි යන්නේ ක්‍රියාකාරී ඒකක. පැහැදිලිද? ඔයාලට පොඩි ඩවුට් එකක් එහෙම තියෙනවා නම් ඒකට සටහනක් දාන්න. නිකන් මෙහෙම හැදුවොත් නිකන් මොකද්ද වගේ කියලා හිතනවා නම් සාමාන්‍ය විභාග ගණන් වල එහෙම දෙන්නේ නැහැ දෙනවා. මොකද අපතය යෙදවුම් වලින් එහෙම කියනවා. සමහර අවස්ථාවලදී නිමෙවුම් වලින් අපතය දෙන අවස්ථාවක් තියෙනවා. නිමෙවුමේ ප්‍රතිශතයක් ලෙස අපතය දෙන අවස්ථාවක් තියෙනවා. හරි? ඒක මතක තියාගන්න. එතන මෙන්න මේ විදිහට අපි හදා ගන්න ඕනේ අසාමාන්‍ය අපතය අසාමාන්‍ය ලාභය. සාමාන්‍ය අපතේට අපි නිමෙවුම් ප්‍රතිශත දෙන්නේ නැහැ. අසාමාන්‍ය අපතේට විතරයි දෙන්නේ. මොකද හේතුව සාමාන්‍ය අපතේ හොඳ නිෂ්පාදන විසින් දරා ගන්න ඕනේ. අසාමාන්‍ය අපතේ කියන්නේ අපේ පාලනයෙන් බැහැර දෙයක්. අසාමාන්‍ය අපතේ කියන්නේ හොඳ නිමැවුමක් තමයි අපතේ වෙන්නේ. ඒක හොඳ නිමැවුමක වටිනාකමක් තියෙනවා අපතේ යන ඒකකයක පිළිවෙල. හොඳ නිමැවුමක පිළිවෙලට සමානයි අපතේ හානිය. අසාමාන්‍ය අපතේ හානිය. ඒ වගේ දේවල් එතකොට අපතේ ආලේ ආදායම අඩු කරන්නේ මූලික ඍජු ද්‍රව්‍ය වලින් සහ එකතුවෙන්. ඒක මතක තියාගන්න. ඊට අමතරව මෙන්න මේ වගේ සත ගණන් වලට ආවොත් මේ එකතුව බලන්න මේ එකතුවට සමාන වෙන විදිහට දැන් මෙහෙම හදලා දැම්මාට වැඩි කරද්දී අන්තිම සතය දක්වා ගන්න. පැහැදිලිද? දැන් මේ වගේ කැල් එක නොදුන්නොත් මෙහෙම වෙන ගණන් දෙන්නේ නැහැ. ගිය අවුරුද්ද නම් කැල් එක දුන්නා. මේ අවුරුද්දෙත් දෙත්තා කියලා අපි හිතමු. හරි. දැන් ගිණුම හදන්න. ගිණුම හදන්න ඒ අතර වාර ඕනම කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් අහන්න මම. පෙරසර ගිණුම කියන්නේ ලකුණු සියල්ල ගත හැකි මාතෘකාව. සියල්ලම ගන්න. අවසන්ද ඔහෙද හදුවද
Michael Udaya Kumara ගිනම හැදුවද? ඉවර නෑ සර්. ශේෂය ඒකක වලින් 1000යි පිරිවැය කීයද? 6950. 6950යි. ඍජු ද්‍රව්‍ය 23600යි ඒකක 6000යි අතිරේක අමුද්‍රව්‍ය 5200යි නේ. ඔව්. ශ්‍රමය 10,360යි පොදු කාර්ය 15,410යි. සාමාන්‍ය අපතය 250යි රුපියල් 2,500යි. අසාමාන්‍ය අපතය 50යි නේ. 50යි අපිට ඒකක පිරිවැයක් හඳුනා ගන්න බෑ. 328යි. පෙරසැරි නිමිතෝගේ නේ. නිමිතෝගේට කීයද? 4700යි ඒකකයක පිරිවැය 9.50යි 9.50න් වැඩි කළාම එනවද මේ ගාන හරියටම? එන්නේ නැහැ නේද? 7ක් වෙනස් සර්. 7ක් වෙනස්. මේකත් අපි මෙහෙම දාමු 44යි 657යි. ශේෂය පහළට ගෙන ගියා අවසාන නොනිමේ 2000යි. එයයි ඉදිරියට 35යි. 35යි ඉල්ම තුලණය වේවි. ඉල් තුලණය වෙන්නේ 61000 විස්තර නේද? නෑ වැඩි. 61520යි නේද? ඔව් සර්. පෙරසැරි ගිණුම ඒකක 250යි 2යි 500යි මුදල් කරගන්නවා ඒකක 250ක් දෙක ගානේ 500යි. පෙරසැරි ගිණුම ඒකක 50යි 328යි මුදල් කරගන්නවා කීයක්ද? රුපියල් 100යි. කීයක ලොස් එකක් තියනවද? 228ක ලොස් එකක් තියෙනවා. 228යි. පිරිවැය හා ලාභ ගිණුම. පිරිවැය හා ලාභ ගිණුම. ඔයාලට මං දැන් අභ්‍යාසයක් කිව්වා. පෙබරවාරි මාසය සඳහා නිෂ්පාදන ආයතනයක පෙරසැරි හා සම්බන්ධ තොරතුරු දීලා තියෙන සමානුපාතික පිරිවැය ප්‍රකාශය පෙරසැරි ගිණුමයි හදන්නලු. නිෂ්පාදන තොග වාර්තා දෙක එක දිනට පෙරසැරිය තුල තිබූ ඒකක පූර්ණ ද්‍රව්‍ය ලෙස භාවිතා කළ හා ශ්‍රමය හා පොදු කාර්ය 25ක් සම්පූර්ණ
4000යි පෙබරවාරි මාසය තුල 16000ක් හඳුන්වලා දුන්නා. නිම කළ ඒකක 14000යි. පෙර සැරියට යොමු කළ එකක මේක අපි හදපු එකමයිනේ. ඔව් හදපු එකමයි මේක. කමක් නෑ අපි අර හදපු ගණන් වල මම ඒවල තියෙන ගණන් වල අපි ගානක් හදමු. ආරම්භක අවසාන නොනිමිතක නෑ. මෙන්න මේ ගාන හදමු. මේ මම මුලින් ඒවල තියෙන ටියුට් එකේ 9 වෙනි ගාන. PRC සමාගම අඛණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක් කරා X නිෂ්පාදිත ලබා ගන්නවා. එක් පෙරසැරියක ඊළඟ පෙරසැරියට මාරු කරනවා නිෂ්පාදනයේ සම්පූර්ණ වනතුරු. ඒතර අපිට දීලා තියෙන පළවෙනි පෙරසැරිය හා සම්බන්ධ තොරතුරු දීලා තියෙනවා. ඍජු ද්‍රව්‍ය 10400යි 13,10,920යි ඍජු ශ්‍රමය විචාල්‍ය පොදු කාර්ය දෙවෙනි පෙරසැරියට මාරු කරලා තිනවා 7,620ක් සාමාන්‍ය අපතේ 105යිලු යෙදවුම් වලින් සාමාන්‍ය අපතය ඍජු ද්‍රව්‍ය වලින් 5ක් වන අතර මේ කිලෝග්‍රෑමය 70ක් බැගින් සාමාන්‍ය අපතේ ඍජු ද්‍රව්‍ය යෙදවුම් වලින් 5යි කියලා කෙලින්ම කියලා තියෙනවා. යෙදවුම් වලින් කියලා තියෙනවා. හරි. එතකොට මාසය අවසානයේදී කිලෝග්‍රෑම් 18,800ක් ඉතුරු වුණා. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය විචාල්‍ය පොදු කාර්ය ප්‍රතිශතය දීලා තියෙනවා. හරි. දැන් හදන්න බලන්න මේකේ ගාන. මේ ගාන ඔයාලා ගාව තියෙනවා 9 වෙනි ගාන. හදන්න පටන් ගමු බලන්න ඉක්මනට. විනාඩි 10ක් 10ක් ඇති නේද? හා සර්. ඉක්මනට හදන්න. සම්පූර්ණ ගන්න හදන්න. මේකේ ගොඩක් වැඩ නෑ, වැඩ අඩුයි.
ඉවරද? ආරම්භක තොග තියනවාද? නෑ සර්. නෑ. අපිට කියන යෙදවුම් වලින් 10%ක් අපතය. අ 5% අපතේ. ඒතර අපතේ කීයද? 520. 520යි. 20යි. ඒතර බලන්න ආරම්භ යෙදවුම් 10400යි. ඒතර නිමවුම් මොනවාද තියෙන්නේ? නිමිත 7620. ඊළඟ පෙර සැරියට 620යි. 20යි. අවසාන තොගය 1800යි. 1800යි. එතකොට කීයද ඔක්කොම? 6400 sorry 8400 9420යි. එමනේ දෙන්නේ? ඔව් සර්. හරි 9420යි. සාමාන්‍ය අපතේ කීයද?
එහෙම නැත්නම් 520. මේක වෙනස් කළාම අඩු කළාම කීයක් අපතේ ගිහිලා තියෙනවද? කොච්චර අපතේ කියන්න. ඉවත දැමුව ඒකක ප්‍රමාණය කීයද? 980යි නේද? මාව එනවද? ඔව් සර් 980යි. ඒකේ සාමාන්‍ය අපතේ සාමාන්‍ය අපතේ 520 නම් අසාමාන්‍ය 460යි. 460යි. මේක හදාගත්තද? ඔව් සර්. ප්‍රියදර්ශනී හරි හදාගත්තා සර් ඒක. හරි. එතකොට එහෙනම් අපි දානවා යෙදවුම් 10400යි. මේක වටනකම් දාන්නේ නැහනේ. ඊට පස්සේ සාමාන්‍ය අපතය 520යි. අසාමාන්‍ය අපතය 460යි. පෙරසැරි 2 7620යි. 7620යි අවසාන තොගය 1800යි. මෙන්න මේක හදා ගන්න ඕනේ. මේක තමයි මූලිකවම කළ යුතු. ඊළඟට බර දෙන්නේ නැහැ කියලා ඉවත දැන් මේක ගැන මොකද කියන්නේ? ඉවත දැමුව ඒක ගැන මොකද කියන්නේ? ඉජිද්‍රව්‍ය යෙදවුම් වලින් වන අතර කියලා වෙන මොකුත් කියන්නේ නැහැ අපි. බයි. යෙදවුම් වලින් විතරයි. ඒක නිසා අපි මොකද කරන්නේ? මේ 400ට 100ක් දානවා. මේවට දෙන්නේ නැහැ. තේරුණාද? ඊට පස්සේ නිමේයම් ප්‍රතිශතය අපි දන්නවා 100ට 100යි 7620යි 100ට 100යි 7620යි 100ට 100යි 7620යි අවසාන නොනිමිතකයේ කොහොමද දීලා තියෙන්නේ 100යි 80යි 60යි 1800යි අටවරක් කට සාමාන්‍ය අපතේ ශ්‍රමයට පොදු කාර්යයට එහෙම ගන්න නැද්ද? එතකොට 460 අපිට දීලා නෑ නේද? ප්‍රතිශත දීලා දෙනවද කියන්නකෝ? නෑ සර් දීලා නෑ. ප්‍රතිශත දීලා නෑ. ඒ වගේම අපිට කියන අපතේ සිද්ධ වෙලා තියෙන යෙදවුම් වලින් කියලා. ඒකනේ එතන මොකද මේක නොදී බෑ. එක දෙන්න ඕන. හරිද? 180යි කියන්නේ කීයද? බිංදුවයි 4යි 8යි 6යි 14යි ඊගාට 100ට 60යි 6 වරක් 8 48යි 6යි 4යි 10යි 1080 මේක ගැටලුවක් තියනවද කාට හරි ගැටලුවක් තියනවද කාට හරි සර් ඒ කියන්නේ ප්‍රතිශතය දීලා නැත්නම් එතකොට ඒක අදාළ කරගන්නේ නැහැ කියලාද? අදාළ කරගන්න ක්‍රමයක් තියනවද අපිට අනිත් එක අපිට මේක පැහැදිලිවම කියනවා නේද යෙදවුම් වලින් කියලා ඔව් සර් කියලා තියෙනවා. යෙදවුම් වලින් කියලා පැහැදිලිව කියනවා එතකොට අපි ගන්නේ යෙදවුම් වලින් අපි ඉස්සෙල්ලත් ඉගෙන ගත්තානේ ශ්‍රමයේ බිඳුවයි නම් තමයි යෙදවුම් වලින් ගන්න. එමත් කිව්ව නේද? සාමාන්‍ය න්‍යාය ඉවත දමන ඒකකවල ශ්‍රම පිරිවැය ප්‍රතිශතාත්මකව 100.0යි නම් ඒක යෙදවුම් වලින් වෙලා තියෙන්නේ. එමත් කිව්ව නේද? මතකද මම එහෙම එකක් කිව්වා? ඔව් සර්. හරි. එතකොට මේක මොකද ගැටලු තියනවද වෙන අයට?
හරිද? anybody? ආයෙෂා ගැටලුවක් නැද්ද? Yes, sir. හරි. ඊට පස්සේ පිළිවෙය ආරම්භක දුක නැති නිසා මූලික පිළිවෙය කොහොමද දෙන්නේ? 13යි 10යි 920යි 7,42,560යි නේ. ඔව් සර්. 2,83,960යි. එකතු කළාම 6යි 12යි 14න් 4 එකක් ඉතුරුයි 10යි 15යි 9යි 24න් 4 එකක් දෙකක් ඉතුරුයි 5යි 7යි 8යි 4යි 12යි 1යි 13න් 3 එකක් ඉතුරුයි 10යි 3යි 13න් 3 එකක් ඉතුරුයි 2යි 23,37,000 එහෙම නේද? අපතය අලෙවිය ඊය ගාන කියලාද කියන්නේ? රුපියල් 70 බැගින් පුණුවන්ලු. සාමාන්‍ය අපතේ විතරයි ගන්නෙ. 520 70න් වැඩි කළාම කී දෙන්නේ? 4 2 14න් 4 4 3600 36,400 නේ. 400 ඔව් 36,400 නේද? 36,400. එකතු වෙනොත් 36,400ක් අඩු වෙනවා. ඔන්න මූලික පිළිවෙල. සුද්ධ පෙරසැර පිළිවෙල. ඒකකයක පිළිවෙල කීයද? සමානුපාතික ඒකකයක පිළිවෙල. මේකෙන් බෙදන්න කී දෙන්නේ? මේකට කීයද? 81 සතයි 6යි 81යි 7 81යි 7 9යි 6යි ආ 33යි 7 7යි 9යි ඒක 32යි 6යි 3 නෙමෙයිද? 32.6යි 3 සර්. 32.6යි 3 නේ. දැන් ඇගීම අසාමාන්‍ය අපතය 429 කීයද? 59,340 50 9,340 නිමිතෝගය පෙරසැරි දෙක කීයද?
7627 9,82,980. 9,82,980යි. 980. මෙතනට කීයද? 6,24,536යි. කීයද? 6,24,536යි. 24536යි. මෙතනට 2,48,640යි. 2,47,640යි. 48,640යි. 640. 6යි 7යි 15න් 5 එකක් ඉතුරුයි. 7යි 5යි 12යි 9යි 21න් 1 2ක් ඉතුරුයි. 10යි 14යි 16න් 6 එකක් ඉතුරුයි. 5යි 7යි 8යි 15න් 5 එකක් ඉතුරුයි. 9යි 18යි. අවසාන නොනිමි 1829 162 දෙක 16ක් 18 දෙක 36යි 16යි 52කින් දෙක 5ක් 2,32,200යි. 2,32,200යිද? ඔව් සර්. 1440 81 සත 10න් වැඩි කළාම एक 1,18,024 ගත්තේ සර්. sorry 1,18,024. 34යි නේ 24 සර්. 24යි ඔව්. මෙතනට 35,240යි. 35240යි 240යි. මෙතන තුනනේ කළා ගන්න ගිනුම ගහ ගන්න එක මම හිතන ඉතර අවුලක් නෑ ඔයාලට මම ඔයාලට අර දීලා තියෙන ටියුට් එකක් ඒකේ ගණන් ටික හදන්න හදලා ප්‍රැක්ටිස් වෙන්න අපි ගණන් ටික හදමු අපිට තියෙන ඉතුරු වෙලා ආරම්භක නොනිමිතෝග first in first out ක්‍රමය ඒක පොඩ්ඩක් මීට වඩා ටිකක් සංකීර්ණ භාවයක් තියෙනවා ඒක නිසා පොඩ්ඩක් මේ ගණන් ටික හදලා හුරු වෙන්න අත්තනවා මෙතනින් අය ගන්න වයින් ඉපේ එහෙනම් සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා මේ ගණන් ටික නැවත හදන්න හදලා හොඳට ප්‍රැක්ටිස් වෙන්න හොඳට ප්‍රැක්ටිස් වෙන්න සුබ දවසක්. thank you sir. මයිකල් ඉස්සලා මගෙන් ඇහුවනේ මෙතනට ගන්න නැද්ද කියලා ඔව් සර් ඒක ඔව් මෙතනට ගත්තට කමක් නැහැ හැබැයි උපකල්පනයක් දාන්න උපකල්පනයක් ගන්න ගත්තට කමක් නැහැ හරිද මම ඒක එහෙම අරන් හැදුවේ එතකොට බෙදුණා සර් ඒක. ඒකට බෙදෙනවානේ ඔව් සර්. එහෙම හිතාගෙන වෙන්නේ නැති නමුත් සාමාන්‍යයෙන් අර අපි න්‍යායාත්මකව කතා කරනකොට මූලිකම දේ වෙනකොට දැන් අපි හිතමු මේකේ කියලා. මෙතන මේක ප්‍රායෝගික නැති වෙන එතනදී. මෙතන 100%යිනේ මේ මයිකල්. ඔව් සර්. ඕකේ. ඒ වුණා ශ්‍රමය කීයද? 80යි සර්. එතන 60යි. එතකොට අපතේ වෙන්නේ යෙදවුම් වලින් නම් ආරම්භයේදී නම් එතකොට මේවා 100%යි කියලා ගත්තොත් මැච් වෙන්නේ නැහනේ. සියලු දෙනාට සුබ දවසක් වේවා. මේ වැඩ ටික මේ ගණන් ටික නැවත හදලා ප්‍රැක්ටිස්. එතකොට අපිට ඉගෙන ගන්න පුළුවන්. හරි? සුබ දවසක්. thank you sir.